හාමිනේ ඔය කහට ඩිංගිත්තක් වක් කරන් ආවනම් හේරත් කිව්වේ කර උඩ තිබ්බ උදැල්ල ගෙයි මුල්ලකට හේතු කරන ගමන්. මොකද මේ අද වේල පහින්ම මාත් මේ කහට ඩිංගිත්තක් බොන්න කේතරේ ලිප තිබ්බ විතරයි මහත්තයා. හාමිනේ දර බටයෙන් ලිපට පිඹින ගමන් කුස්සියේ ඉඳන්ම කිව්වා. අද හොඳටම තෙහෙට්ටුයි නෙව හාමිනේ. සැරටම අවුව. බින් කෙටිල්ලට වඩා ඇඟේ පතේ කැක්කුම හොඳටෝම වැඩි. නිකන් යකෙක් ගහලා වගේ. ඊරෑ දෙගොඩ හරියෙන් පස්පංගුව හදන් බොද්දි මං හිතුවා මහත්තයට අදත් අමාරුයි කියලා. හාමිනේ කිව්වේ හේරට්ට කහට වීදුරුවක් අතට දෙන ගමන්. මොනව කරන්නද හාමිනේ? ඔය බඩේ ඉන්න අපේ එකම කුළුඳුල් දරුවා. ඕක හම්බ වෙනකොට අපි මේව එකලාසයක් කරගන්නත් එපැයි. ඒකටමයි මට මේ තදියම. හේරත් කියන්නේ අවුරුදු 28ක විවාහක පුජ්‍යලෙක්. හේරත් එක්ක හාමිනේ විවාහ වුණේ මීට මාස 4කට කලින්. හාමිනේගේ කුසට තවම මාස 3යි. 1980 දශකයේ කියන්නේ ශ්‍රී ලංකාව කුෂි කාර්මික බවින් අග තැන්පත් වෙච්ච රටක්. ඉතින් හේරත්ගේ රස්සාව වුණේ හේන් ගොවිතැන. ඔහු නොකඩවා හේන් ගොවිතැන කළේ හාමිනේට දාව ඉපදෙන්න ඉන්න කුළුඳුල් දරු පැටිය හින්දමයි. හාමිනේ රයට කන්න ඔහේ ආස දෙයක් කියන්න. උඟ දවසකින් හාමිනේට මොනවත් කඩචෝරුවක් අරන් දෙන්නත් බැරි වුණානේ. මට මස් ඩිංගිත්තක් කන්න ආසයි මහත්තයෝ. ඇහැකිද ගේන්න? දැන් ඇඳරි වැටිලා නෙව. වෙලාව 7ත් පහු වෙලමයි හිතේ. දැම්ම ගියොත් මස් අරන් එන්නේ නැහැකි. අර කළු මුදලාලිගේ කඩේ විතරයි මේ ජාමෙට ඇරලා තින්නේ. කොහෙද ඉතින් උන්දගේ කඩේට යන්නත් 70ක් විතර පයින් ගාටන්ට එපැයි. එහෙනම් මහත්තයා පරිස්සමෙන් ගොහින් එන්න. මං බත් මුට්ටිය ලිපේ තියලා තහවරයි. මහත්තයා එනකන් කටට සැරට කොච්චි සම්බලියකුත් හදන්නම්කෝ. එහෙනම් ජනෙල් දොරවල් වහලා ඇතුළටම වෙලා ඉන්න හාමිනේ. මං ඉක්මනට ගොහින් එන්නම්. හේරත් හාමිනේ දොර ජනෙල් වහනකන් ඉඳලා පාරට ගොඩ උනේ පම්මල්ලකුත් අතේ තියාගෙන. ගෙදර ඉඳන් 70කට වඩා දුරක් කළු මුදලාලිගේ මස් කඩේට තිබුණා. දුෂ්කර ගම් පළාතක් නිසා විශාල ගමක් වුණත් ගෙවල් තිබුණේ 14ක් විතරයි. ඒ වගේම රෑ වෙද්දි කිසිම ගෙදරක දොරක් ඇරිලා නැති හේතුවත් මේ දුෂ්කරණ බව නිසාමයි. පැය භාගයක් ටෝච් එළිය එහෙට මෙහෙට යවමින් පාරේ ඇවිද්ද හේරට්ට හිතුනේ බයිසිකලයක් තිබුණා නම් මීට වඩා හොඳයි කියලා. අම්මේ තව දුර යන්න එපැයි. ඇඳරි වැටිලා හින්ද අතර වටේම මහ කැලෑව විතරයි පේන්නේ. ගෙවල් වල නම් ඉතින් පන්දන් එළිය යාන්තම් දුරට පේනවා. මේ වෙලාවට නම් අර හීම් බණ්ඩ වැඩ ඇරිලා මේ පාරෙන් තමයි යන්නෙමයි හිතේ. පොඩ්ඩක් හරි මුලිච්ච වුණා නම් උගේ පුස්සයිකලේවත් ඩිංගිත්තක් ඉස්සරහට යන්න තිබ්බා. හීම් බණ්ඩ මතක් කළා විතරයි හේරට්ට ඈත තියාම් පෙනුනේ ටෝච් එළියක් එක්ක ඉස්සරහට ඇදෙන පුත්සයිකලයක්. අප්පට බොල මේ එන්නේ නම් හීම් බණ්ඩමයි හිතේ. යකෝ මූ මැරෙන්නේ නෑනේ. ඒකත් මල් 7යි ඈ. මගේ වෙලාව හොඳයි. බයිසිකලයේ ගාටන් ඇවිල්ලා හීම් බණ්ඩ සයිකලය හේරත් ගාවම නතර කළා. මේ හේරත්නේ දැක්ක කල් මං බැලුව මේ කළුවර ජාමේ පාරේ තනිමංගලම යන්නේ කවුද කියලා. මම මේ කළු මුදලාලිගේ මස් කඩේට යන ගමන් හීම් බණ්ඩා අපේ කීට මස් කන්න පිළියක් ඇවිල්ලා පැය භාගයක් තිස්සේ මේ වදුලේ මං ගාටනවා. අඩේ ඔය කඩේ ගාවින් යන ගමන් මාව දාම්පලයන්කෝ. වරෙන් නැගපන්. හීම් බණ්ඩ කියපු හැටියෙම හේරත්ගේ බයිසිකලේ පිටිපස්සෙන් වාඩි වුණා.
ඉතින් කියපංකු බොලාගේ විස්තර. හාමිනේ එහෙම හොඳින්ද? මේ අවාරේ හින්දා හේනේ වැඩත් 30 ගානට වැඩි නෙව. හරිම අමාරු කාලයක්. මේක හාමිනේ නම් හොඳින් දන්නවා. කොහොමද බොලාලගේ ළමයා ඉස්කෝලේට දාන්නේ වැඩේ? ඒක නම් ගොඩින් බේරගත්ත හේරත්. ලබන මාසේ ඉඳන් කෙල්ලව ඉස්කෝලේ අරන් එන්න කියලා ඉස්කෝලේ හාමිනේ කිව්වා. දෙන්නගේ කයිවාරුවත් එක්කම කළුමුදලාලිගේ මස් කඩේට ඇවිත් දන්නේම නැතුව. එහෙනම් මම යනවා හේරත්. මස් ටිකක් අරන් විගහට ඵලයන් ගෙදර හොඳටම ඇඳිරි වැටිලා. හරි බං. උඹත් පරිස්සමින් ඵලයන්. හේරත් හීම් බණ්ඩට සමුදීලා කෙලින්ම ගියේ මස් කඩේට. ඒ අත්තිත් කළුමුදලාලි කඩේ වහන්න ඔන්න මෙන්න. හේරත් මල්ලි. උඹ විගහට ආවෙක හොඳයි. මං කඩේ වහන්න කියලා හැදුවේ. හීම් බණ්ඩගේ සයිකලේ නිසා ගොඩ ගියා මුදලාලි. මට ඔය හොඳ වයින් කුකුල් මස් ග්‍රෑම් 500ක් විතර දෙන්න. පීකුදු කෑලි දෙක තුනකුත් දාන්න හාමිනේට. ගැබ්බර උන්දලාට හොඳ වයින්ම දෙන එකෙන් අපි කරගන්නෙත් ලොකු පිනක්. මුදලාලි තරාදියෙන් මස් ටික කිරණ ගමන් කිව්වේ බුලත් පිටකුත් හපාගෙන. ඇයි මුදලාලි කලින්ම කඩේ වහන්නේ? ඇඳිරි වැටෙද්දි මස් වෙලඳාම අඩුයිනේ හේරත්. අනික මේ ජාමෙට පිලී ಜಾති අරන් යන්න මොන මිනිස්සයද එන්නේ? මේ කැලෑ ගම්මානේ හැටි ඕක තමයි. මොකාට බය වෙන්නද මුදලාලි? මිනිස්සුන්ගේ කටවහ තමයි ඔය නරි නාඩගම්. මෙන්න වැඩියනුත් එක්ක තියෙනවා. ඔන්න ඉතින් හොඳ වයින්ම දාලා තියෙන්නේ. ඊයේ මරාපු අලුත්ම මස්. පරිස්සමින් ගොහින් එන්න එහෙනම්. හේරත් කාසි දෙකකුයි මුදල් නෝට්ටුවකුයි මුදලාලි අතේ තියලා ටෝච් එළියෙන් යන්න ආපහු හැරුණා. හේරත් යද්දි රෑ 8ටත් කිට්ටු වුණා. අපේ හොඳටම රෑ බෝ වුණා නියඳනම්. හේරත් යන මග දෙපස තිබුණේ කැලෑවේ ගසා හුදකලාවම විතරයි. වැහිලි හිණියන්ගේ පියාසර කිරීමත් එන්නම හීම් පොදයකුත් වැටුණා. ඈත තියෙන මැටි ගෙවල් වල පන්දන් එළිය හේරට පෙනුනේ ආන්තමට වගේ. කොළඹ වගේ ළඟ ගෙවල් තිබුණා නම් අපිටත් තව පාරට එළියක් හරි වැටෙනවා. මෙහි කොහින්ද ඒ වගේ සැපක්? පේන තෙක් මානයකවත් මිනිස් පොලුටක් තියා ගෙයක්වත් නෑ නෙව. සේරත් යටි හිතින් හිතන ගමන් වෙල්යාය අද්දර නියරට ගොඩ වුණේ වෙල්යාය පහු කරොත් ඉක්මනින්ම නිවසට ය아가න්න පුළුවන් වෙයි කියන අරමුණින්. නියර දිගේ ටික දුරක් ඇවිදගෙන යද්දී හේරට දැනුනි ලොකු හීතලක්. ඒක කොච්චරද කිව්වොත් හේරත්ව ගැහෙන්න පවා පටන් ගත්තා. යකඩෝ කොහෙන් ආපු උලව්වේ හීතලක්ද මේක? පය ඉක්මන් කරලා විගහට යන්න ඕනි. ටික දුරක් යද්දී හේරට ඇහුනේ පිටිපස්සෙන් ඇහෙන අඩි ශබ්දයක්. ඒත් එක්කම කොළ පොඩි වෙන සරසර හඬක් ඔහුට ඇහෙන්න පටන් ගත්තා. මේ වෙද්දී හේරත්ගේ දෙතොල් පවා වෙවුලමින් තිබුණේ. හීතලත් එක්කම හිතේ පොඩි තිගැස්මකුත් තිබුණා. ඒත් යටිහිත කිව්වෙම පිටිපස්ස බලන්න කියලා. ආයෙමත් දෙපාරක් හිතන්නේ නැතුව හේරත් පය ඉක්මන් කළා. ඒත් අර අඩි හඬේ එන්න නවතින පාටක් තිබුණේ නැහැ. ඒත් එක්කම කොළ පොඩි වෙන හඬත් නැවතුනේ නැහැ. හේරත්ගේ අදගැස්ම වැඩි වෙනවත් එක්කම ඕන දෙයක් වෙන්න කියලා පිටිපස්ස බැලුවේ තමන්ගේ පස්සෙන් කවුද එන්නේ කියලා බලන්න. ඒත් පේන මානයකවත් කවුරුවත් පේන හිටියේ නැහැ. මොකෙක්වත් නැහනේ. එතකොට ඒ අඩි සද්දේ. ඒත් එක්කම බකමූණිකුගේ හුම් සද්දයක් ඇහුනේ හේරත්ගේ කන ළඟින්මයි. මේ වෙලාවේ හේරත් තෙලව රත් උනේ ඒත් එක්කම මස් තිබුණු පම්මල්ල කවුදෝ අදිනවා වගේ දැනුණු නිසා. ඒ එක්කම මස් තිබුණු පම්මල්ල බිම වැටුණා.
හේරත්ගේ කකුල් පවා හීතල වෙලා ගැහෙන්න පටන් ගත්තා. මොකද්ද මේ කවුද? ඒත් මූසල වටපිටාවේ කිසිම දෙයක් තිබුණේ නැහැ. රැහැයන්ගේ සද්දේ හැරෙන්න ඒ එකම නියර කොනේ වැතිබුණු කෙහෙල් ගස් මේ අත වැනෙන්නට ගත්තේ ගොම්මන් අඳුරේ හොල්මන් වගේ. හීතල එන්නම් වැඩි වෙද්දී බයෙන් වෙවුලලා ගියපු හේරත් පම්මල්ලත් අවුලගෙන අඩියට දෙකට නියර දිගේ දුවලා ඇවිල්ලා ඒ දණ්ඩෙන් ගොඩට යද්දිම ගෑනු කෙනෙක්ගේ කෙඳිරිල්ලක් ඇහුනේ ඒ දණ්ඩෙන් මෙගොඩ ගොඩේ. නියරේ කුඹුග්ගා සද්දරින් ඒ හඬ යාන්තමට ඇහුණත් ඒ කවුරුන්ද කියලා පෙනුනේ නැහැ. දැන් නම් මේ මල පෙරේතියෙක්ගේ වැඩක් බව ඒ රට්ට හොඳටම විශ්වාසයි. කුණු හරුප වලින් මල පෙරේත දිෂ්ටි පාලනය කරගන්න පුළුවන් කියලා හේරත් ඉගෙනගෙන තිබ්බේ ගමේ කටවහරෙන්මයි. ඒ දණ්ඩෙන් එගොඩට පැනගත්ත හේරත් ආය දෙපාරක් හිතන්නේ නැතිවම කුණුහරුප තොගයක් කියාගෙන ගෙදෙට්ට දුවලාවේ ආපස්ස නොබලමයි. හේරත් ගෙදෙට්ට ගොඩ වෙද්දිත් රෑ 9ට කිට්ටු කරලා තිබ්බා. මහත්තයා මොකද මේ හතිදාගෙන මොන වින්නයියක් වුණාද? හීන් දාඩියක් දාලා නොව. හේරත් ඒකන කම් මග බලාගෙන දරපුටුවට වෙලා වාඩි වෙලා හිටිය හාමිනේ නැගිට්ටුනේ දෙලොව රත් වෙලා කලබල වුණ දැකලා වින්නහිය පස්සේ කියන්නම්කෝ. මෙන්න මේ මස් ටික විගහට හදලා ගනින්කෝ. අද කලු මුදලාලි වැඩියෙනුත් දුන්න හාමිනේ හින්දා. හාමිනේ හේරත් අතේ තිබ්බ පම්මල්ල අරන් ගේ ඇතුළට වැදුනේ හිතේ ඇතිවෙච්ච දෙගිඩියාවෙන්. මේ අතර හේරත් තවම කල්පනා කරේ අතර මගදී සිද්ධ වෙච්ච අద్භූත සිද්ධිය ගැනමයි. හෝරාවකට පස්සේ එක පාරටම ගේ ඇතුලෙන් ඇහුනේ හාමිනේගේ කෑ ගැහිලා. දෙලොව රත් වෙච්ච හේරත් අඩියට දෙකට ගේ ඇතුලට දිව්වේ හාමිනේව බලන්න. මොකද මේ බෙරිහන් දෙන්නේ හාමිනේ? අනේ බලන්නකෝ මහත්තයා, මේ මස්වල කුණු ගඳ මේවා හොඳටම නරක් වෙලා ඇතුලේ පණුවොත් ඉන්නවා. හාමිනේ කිව්වේ මුළු සර්වාංගෙම වෙවුලන ගමන්. අදෙයනේ අර කලු මුදලාලි මට දුන්නේ අලුත්ම මස් කුට්ටියක් නෙව. මම මගේ තියර මල පෙරේති කරපු වැඩක් මේකයි. දෙයියම්ටම ඔප්පු වෙච්චාවේ. එහෙම කියපු හේරත් මස් සට්ටිය පිටින්ම අරගෙන ඇවිල්ලා ඈත කලයට විසි කරා. එහෙම විසි කළා ගේ ඇතුළට ආපු හේරත් හාමිනේට කිව්වේ, හාමිනේ මට මගදි සිද්ධ වෙච්ච දේ උඹට හිතා ගන්න පුළුවන්නේ. මගේ මේ යන්තරේටයි මං කියපු කුණුහරුප වලටයි පින් සිද්ධ වෙන්න බේරිලා ආව මිසක්කා. නැත්තම් උඹට හිට උදේට හොයන්ට වෙන්ටේ මගේ මලකඳ තමයි. එහෙම කියපු හේරත් හාමිනේ හදපු ලුණු මිරිසුත් බතුත් බෙදාගෙන පොල් ටිකක් ගාගත්තේ බත් ටිකක් කන්න හිතාගෙන.